අයිබෝවන් සුබ උදෑසනක්. COVID-19 ගෝලීය වසංගත අර්බුද අවස්ථාවේදී රටක් විදිහට ශ්‍රී ලංකාව මේ මොහොතේ අභියෝග සහ ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා. ඒ ප්‍රශ්න අතරට සෞඛ්‍ය ශාස්ත්‍රයේ මතුවලා තියෙන අභියෝගයන් පමණක්ම නෙවෙයි, ආර්ථික ශාස්ත්‍රය තුල, ජනතාවගේ සමාජීය ශාස්ත්‍රය තුල, ඒ වගේමයි නෛතික ශාස්ත්‍රය තුල, දේශපාලන ශාස්ත්‍රය තුල මේ වගේ මේ වන විට සාමාන්‍ය ජන ජීවිතයේ ශාස්ත්‍ර ගණනාවක් තුල ප්‍රශ්න, අභියෝග, මතභේදකාරී තැන් රාශියක් පැන නැගිලා අහවරයි. ඉතින් මේ මොහොතේදී විශේෂයෙන්ම නෛතික සහ දේශපාලනික පැත්ත ගැන කතා කළොත්, විශේෂයෙන් මේ මොහොතේ නෛතික සහ දේශපාලනික පැත්ත ගැන කතා කළොත් එහෙම මාර්තු මාසයේදී ලංකාවේ පාර්ලිමේන්තුව විසිරුව හැරියන් පස්සේ අප්‍රේල් මාසයේ වෙනකොට ලංකාවේ අභිනව පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම සඳහා මහමැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් මේ මතුවලා තියෙන වසංගත තත්ත්වයේ හමුවේ අද වෙනකොට ව්‍යවස්ථානුකූලව දක්වලා තියෙන විදිහට පාර්ලිමේන්තුව විසිරුවලා හැරලා මාස 3ක් ඇතුළත අපිට නව පාර්ලිමේන්තුවක් රැස් කර ගැනීමට නොහැකියාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් හමුවේ අද වෙනකොට ශ්‍රී ලංකාවේ වගකීම් සහගත පුරවැසියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මොහොතේදී අපි කොහොමද මේ වසංගත තත්ත්වයෙන් මතුවෙන අභියෝග ජයගන්නේ? ඒ වගේම කොහොමද අපි මේ ව්‍යවස්ථාවත් එක්ක මේ මතුවලා තියෙන අර්බුදේ, මේ ප්‍රජාතන්ත්‍රවාදී සටන ජයගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් ජනතාවට තියෙනවා. ඒ අනුව මේ මොහොතේදී පැහැදිලිවම ජනතාව පැහැදිලි අන්ත දෙකක් අතර දෝලනය වීම පවතිනවා. ඉතින් අපි සූදානම් වෙන්නේ එකී අන්ත දෙක අතර තුලනය, එහෙම නැත්නම් සම්වරතාවය ඇති කරගන්නේ කොහොමද කියලා විද්වත් මත සහ විද්වත් කරුණු දැක්වීමකට යන්න. තුලාව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නිල ප්‍රකාශනය තමයි තුලාව සංග්‍රහව. ඉතින් තුලාව ප්‍රධාන සංස්කාරක මණ්ඩලය හිතුවා මේ මොහොතේ රටේ පවතින මේ ව්‍යවස්ථා අර්බුදය ගැන කතා කරන්න ලංකාවේ නීති විද්‍යාර්ථීන්, ලංකාවේ නීතිවේදීන් සහ ලංකාවේ නීතිඥයන් තරම් සුදුසුකම් සහිත පිරිසක් තවත් නැහැ කියලා. ඉතින් මේ මොහොතේදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ප්‍රගතිශීලී අදහස් දරන ප්‍රගතිශීලී ශිෂ්‍යයන් පිරිස තුලාව ප්‍රධාන සංස්කාරක මණ්ඩලයේ විදිහට මේ මොහොතේ නීති විද්‍යාර්ථීන්ට පැවරිලා තියෙන වගකීම අපි ඉෂ්ට කරන්න සූදානම් වෙන්නේ ඒ තුලාව සංවාද කවය තුලින්. තුලාව සංවාද කවයේ පළමු අදියරයි අද මේ පටන් ගන්න සූදානම් වෙන්නේ. එහිදී අපි කතා කරනවා COVID-19 අභියෝගයේ හා ප්‍රජාතන්ත්‍රවාදී අගයන් අතර දෝලනය වන මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන්. ඒ වගේමයි සාකච්ඡාව පටන් ගන්න කලින් කියන්න ඕනේ මේ සංවාදය පැවැත්වෙන්නේ කිසිදු දේශපාලනික කඳවුරකට, දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන මතයක් සනාථ කිරීම, තහවුරු කිරීම සඳහා නෙවෙයි. මෙය සම්පූර්ණයෙන්ම නෛතික ප්‍රවේශයක් මත පදනම් වෙලා රටේ පුරවැසියන්ට තමන් මේ ජීවත් වන රටේ පවතින නීතිය සම්බන්ධයෙන්, ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඔවුන්ට දැනගැනීමට පවතින අයිතිය සාක්ෂාත් කිරීමක් මිසක් කිසිදු දේශපාලන මතයක් තහවුරු කිරීමක් මේ සංවාදය තුළින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණයක් මතක තියාගෙන අපි හැරෙමු අපේ සංවාදයේ දිහාවට. අද අපි කතා කරන්නේ COVID-19 අභියෝගය සහ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් අතර දෝලනය වෙන පාර්ලිමේන්තු මැතිවරණය. මේ සාකච්ඡාවේ වට දෙකකින් යුක්තයි. මේකේ පළමු වටේදී අපි මේ ප්‍රධාන මාතෘකාව අනුමාතෘකා 3කට ඛණ්ඩනය කරලා අපේ සම්පත්දායකයෝ 3 දෙනාට වෙන වෙනම ලබා දෙනවා. ඔවුන්ට තමන්ට ලැබුණු අනුමාතෘකාව යටතේ කරුණු දැක්වීමට විනාඩි 10ක කාලයක් හම්බ වෙනවා. අනුමාතෘකාවලට යොමු වෙන්න කලින් මම කැමතියි මුලින්ම අපේ සම්පත්දායකයෝ 3 දෙනාව ඔබට හඳුන්වා දෙන්න සහ ඔවුන් පිළිගන්න. අද අපේ සම්පත්දායකයෝ විදිහට එකතු වෙනවා. මුලින්ම මම හඳුන්වා දෙන්න කැමතියි කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙක්. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ලබාගෙන පසුව කොළඹ විශ්වවිද්‍යාලයේම කතිකාචාර්යවරයෙක් විදිහට සේවය කළා. මුලින්ම මම හඳුන්වා දෙන්න කැමතියි නීතිඥ දුමිදු මදුෂාන් මහතා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. දෙවනුව මම හඳුන්වා දෙන්න කැමතියි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ලබාගත් නීතිවේදී ධනුෂ්ක සිල්වා මහතා. ආයුබෝවන් ඔබට. තෙවනුව මම හඳුන්වා දෙන්න කැමතියි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආදි විද්‍යාර්ථී නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ මහතා. ආයුබෝවන් ඔබට. මේ සම්පත්දායකයෝ 3 දෙනා එක්ක තමයි අද අපේ සංවාදයේ පළමු අදියරේ වට දෙක අපි කරගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි කල් වේලා මං ගන්නෙ නැහැ. හේතුව කාලයේ සීමා සහිත බැවින් මම මුලින්ම යොමු වෙන්න කැමතියි
අපේ පළවෙනි අනුමාතෘකාවත් සමග අපේ පළවෙනි සම්ප්‍රදායික පුද්ගලයාට පළවෙනි අනුමාතෘකාවේදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමේ ව්‍යවස්ථානුකූල පසුබිම ඊළඟට පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් තුල අර මම කලින් කිව්වා වගේ නව පාර්ලිමේන්තුව රැස් කිරීමට නොහැකි වීම තුල මතුවන තත්ත්වය සහ මෙවන් හදිසි අවස්ථාවක මැතිවරණයේ පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් විධායකයට සහ මැතිවරණ කොමිසමට පවතින නෛතික ප්‍රතිපාදන මේ කාරණේ කියන්නේ සරලවම ගත්තොත් අපි කතා කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණය හා අදාළව පවතින ව්‍යවස්ථානුකූල පසුබිම ගැන. ඒ මාතෘකාව සම්බන්ධයෙන් විද්වත් කරුණු පළ කිරීම සඳහා මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා නීතිඥ දුමිදු මන්දුෂාන් මහතාට. ඔබතුමාට අවස්ථාව. බොහොම ස්තුතියි නිපුන්. අපි කතා කරොත් මූලික වශයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමේ ව්‍යවස්ථානුකූල පසුබිම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ කරුණු දැක්වීම ආරම්භ කිරීමට ප්‍රථමයෙන්ම කියනුනේ අපි මේ අද පළ කරන අදහස් උදෙක්ම නීතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් මිස කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ඒ සම්බන්ධයෙන් මතිමතාන්තර දරන පුද්ගලයන් සම්බන්ධයෙන් පක්ෂග්‍රාහීත්වය දක්වමින් සිදු කරන මතයන් නොවන බව. මූලික වශයෙන් මම සාකච්ඡා කරොත් ශ්‍රී ලංකාවේ අපි මේ ගෙවමින් පවතින්නේ ඉතාමත් අපිට කවදාකවත් අත්විඳින්න නොලැබුණු අවස්ථාවක්. ඒ තමයි මේ COVID-19 වසංගතය. ඉතින් මේ වසංගතයත් එක්ක අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා පාර්ලිමේන්තු මහ මැතිවරණයකට. එතකොට කොහොමද මේ අවස්ථා දෙක අප සමබරව පවත්වා ගන්න කියන කාරණය අපේ ඉදිරියේ තියෙන එක්තරා වූ අභියෝගයක්. මම කැමති මුලින්ම අවධානය යොමු කරන්න අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාවෙන් දක්වනවා ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලයද ඇතුළත් වන්නේය කියලා තුන්වන ව්‍යවස්ථාවෙන් දක්වලා තියෙනවා. ඒ අනුව අපි මහමැතිවරණය පිළිබඳව කතා කරොත් අපේ ජනතාවට පුරවැසියන් විදියට අපිට හිමි වන පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමේ එක අවස්ථාවක් මේ වන විට අපිට උදා වෙලා තියෙනවා. ඒ තමයි පාර්ලිමේන්තු මහමැතිවරණය. නමුත් මේ පාර්ලිමේන්තු මහමැතිවරණය අපි අපේ පරමාධිපත්‍ය බලය භාවිතා කරද්දී අපි ඒකම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා තවත් ලොකු අභියෝගයකට. ඒ තමයි ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙලා පවතින මේ COVID-19 වසංගතය. ඉතින් මේ වසංගතයත් එක්ක කොහොමද අපි අපේ පරමාධිපත්‍ය බලය මේ අභියෝගයත් එක්ක සමබරව මේ අභියෝගයට අපි ගොදුරක් බවට පත් නොවි ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය අපි ගමු. අපි හිතමු COVID-19 වසංගත තත්ත්වයක් නොතිබුණා කියලා. COVID-19 වසංගත තත්ත්වයක් නොතිබුණා කියලා හිතුවොත් මූලික වශයෙන්ම අපිට අර්ථ දක්වන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ප්‍රකාරව වසර 4 මාරකට පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමේ බලය හිමි වෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, වාරාවසාන කිරීම සහ විසිරුවා හැරීම සිදු කරන්න පුළුවන්. එසේ වුවද පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරුන් ඇතුළුව මුළු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් 3න් 2කට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරනු ලැබූ දිනෙන් අවුරුදු 4ක් සහ මාස 6ක කාලයක් අවසන් වන තෙක් ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නොකළ යුත්තේ. දැන් මෙහිදී 2015 අගෝස්තු මාසයේ පත් වුණු පාර්ලිමේන්තුව එවකට ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරලා තමන්ගේ ව්‍යවස්ථානුකූලව තමන් වෙනුවෙන් නීති පැනවීමේ පරමාධිපත්‍ය බලය පැවතුණු පාර්ලිමේන්තුව දැන් මේ 2020 වර්ෂය වන විට මාර්තු මාසයේ වන විට වසර 4 මාරක් ගත කරා. අන්න එතනදී ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය ලැබෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න.
ඒ අවස්ථාවේදී ඔන්න පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා නීත්‍යානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු කරා. ඒ නීත්‍යානුකූලයි. ඒ අනුව 2020 මාර්තු 20 අංක 21.67 ඇල ඉරක් 12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මැතිවරණ කොමිෂන් සභා විශේෂයෙන්ම මාර්තු 2 වන සමා වෙන්නේ 2020 මාර්තු 2 වන ගැසට් පත්‍රය මගින් තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ. ඉන් අනතුරුව 2020 මාර්තු 20 අංක 21.67 ඇල ඉරක් 12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24.1 ප්‍රකාරව මැතිවරණ කොට්ටාස 22 සඳහා තරඟයක් පවත්වන බව නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. මම කැමති අවධානය යොමු කරන්න 75 අයන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 ආ ව්‍යවස්ථාව කෙරෙහි. එහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරින ප්‍රකාශනයෙහි අභිනව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් තෝරාපත් කරගන්නා දිනය හෝ දින නියම කොට තිබිය යුත්තේ. එසේ මෙකී ප්‍රකාශනය නිකුත් කළ දින සිට මාස 3ක් ගත වන්නට පෙර දිනයකට අභිනව පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම ඒ ප්‍රකාශනයෙන්ම පැනවිය යුත්තේ. කැඳවිය යුත්තේ. ඒ අනුව ජනාධිපතිවරයා 2020 මාර්තු 2 වන දින මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. පාර්ලිමේන්තු මහමැතිවරණය 2020 අප්‍රේල් 25 වන දිනය පවත්වන්නට නියම කරා. ඒ වගේම වර්ෂ 2020 මාර්තු 12 වන දින සිට 2019 මාර්තු 19 වන දින මධ්‍යහන 12 වන තෙක් කාල සීමාව තුළ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාරගනු ලබනවා. ඒ වගේම වර්ෂ 2020 මැයි මාස 14 වන දින අභිනව පාර්ලිමේන්තුව රැස් වෙනවා. දැන් මෙහෙමයි මෙතන තත්ත්වය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා නැවතත් කියන්නේ මාස 3කට කාලයක් ඇතුළත මේ පාර්ලිමේන්තු මහමැතිවරණය පවත්වන්න අවශ්‍යයි. ඒ පාර්ලිමේන්තු මහමැතිවරණය පවත්වලා අලුත් පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍යයි. නමුත් මෙතනදී ප්‍රශ්නයක් පැන නගින්නේ පැහැදිලි කරන විදිහට 2020 අප්‍රේල් 20 මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි කරා අංක 21.72 ඇල ඉරක් 3 දරන ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන දිනය විදියට 2020 ජූනි 20 කියන දිනය. මෙය සෞඛ්‍ය බලධාරීන් සමග මැයි 2 වෙනිදා සිදු කරන සමාලෝචනය මගින් අනතුරුව මැතිවරණය පැවැත්වීම පිළිබඳ නැවත සලකා බැලීමක් සිදු කරන බවටත් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලිව කරුණු දැක්වුවා. මෙහිදී ඇතිවන ප්‍රශ්නය තමයි මාර්තු 2 වෙනිදා ඉඳන් මාස 3ක කාලය කියන කාලය වළංගු වෙන්නේ ජූනි මාසේ 2 වෙනිදා වෙනකම්. එතකොට ජනාධිපතිවරයාට ලැබුණු බලතල ප්‍රකාරව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සහ කැඳවීම සහ ඒ වගේම නැවත පාර්ලිමේන්තුව කැඳවීමට කියන කාරණේ මේ මාස 3ක කාලය ඇතුළත සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙන ව්‍යවස්ථානුකූලභාවය මොකක්ද? මෙතන තියෙන නීත්‍යානුකූලභාවය මොකක්ද කියන කාරණය ප්‍රශ්නයක් විදියට අපේ ඉදිරියේ මතුවෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව විසිරුවා හැර මාස 3ක් තුළ නව පාර්ලිමේන්තුව රැස් කිරීමට නොහැකි වෙනවා නම් එතෙන්දී මතුවන තත්ත්වය මොකක්ද? මෙහෙමයි. එතෙන්දී අපි කතා බහ කරොත් මේ සම්බන්ධයෙන් නෛතික ප්‍රතිපාදනයක් අපිට දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ 2020 මාර්තු 2 වන දින අංක 21.65 ඇල ඉරක් 8 දරන අතිවිශේෂ ගැසට් බලපත්‍රය අවලංගු වන්නේ නම් විසිරුවා හනු ලැබූ 8 වෙනි පාර්ලිමේන්තුවේ දූර කාලය තවත් මාස 5ක් ඉතිරිව ඇති බැවින් එකී විසිරුවා හැරීම බල විරහිත වී පැවති පාර්ලිමේන්තුව නැවත රැස්වීමේ හැකියාවක් පවතිනවද කියන ගැටලුවත් අප ඉදිරියේ පැන නගිනවා. එතකොට මේ සම්බන්ධයෙන් මීට නිශ්චිත ප්‍රතිපාදන අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපිට මේ සම්බන්ධයෙන් අත්දැකීමක් තිබුණා. ඒ තමයි 2018 වර්ෂයේ නොවැම්බර් 9 වන දින හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු කරා. එම විසිරුවා හැරීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 17ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා. එතකොට
ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම බල රහිත නැත්නම් ව්‍යවස්ථා විරෝධී වන බවයි. ඒ අනුව පෙර පැවති පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයා කටයුතු කළා. ඒ අනුව 2020 මාර්තු 2 වන දින අංක 21.65 ඇල ඉරක් අංක 8 දරණ ගැසට් නිවේදනය බල රහිත වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි තීරණය කරන්න ඕනේ. ඒ වගේම නිපුන් මම කැමති තවත් අපර 30ක් කාලයක් තමයි තියෙන්නේ. එතකොට මීට විසඳුම් විදියට අපිට දකින්න පුළුවන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මේ අවස්ථාවේදී විමසිය යුතුයි. එහෙම නැත්නම් සිවිල් පුරවැසියෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩු කරයක් ගොනු කරන්න ඕනේ. එහෙම නැත්නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 ජූනි 2 වන දිනට පෙර මැතිවරණය පවත්වන ලෙස දිනය වෙනස් කළ යුතුයි. ඒ වගේම මම කැමති මට පුංචි කාල වේලාවක් දෙනවා නම් මේ 2018 වර්ෂයේ පැවති තත්ත්වය අද වාතාවරණයත් එක්ක අපිට සම කරන්න බෑ. මොකද එවකට තත්ත්වය පාර්ලිමේන්තුවේ වසර 4මාරක කාලය සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. එවන් අවස්ථාවක තමයි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ. ඒක ව්‍යවස්ථා විරෝධී. නමුත් අද වර්තමාන තත්ත්වයේ පාර්ලිමේන්තුවට විශේෂයෙන්ම වසර 4මාරක කාලය සම්පූර්ණ වෙලා තියෙනවා. එතෙන්දී ජනාධිපතිවරයාට බලය පවතිනවා ව්‍යවස්ථාව ප්‍රකාරවම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ වෙන විට මේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තමන්ගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් නොපැවතීම ඍජුවම හා වක්‍රාකාරවම ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභියෝගයට ලක්වීමක් කියලා. මොකද මේක න්‍යායාත්මකව ගත්තත් මේක න්‍යායාත්මකව තමයි අපිට මූලික වශයෙන්ම දැක ගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒකින්ද ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් නොපැවතීම. විශේෂයෙන් මැතිවරණය කියන දේ අපිට පවත්වන්න පුළුවන්. මැතිවරණයක් අනිවාර්යෙන් පැවැත්වන්න පුළුවන්. නමුත් අපි මේ මැතිවරණය පැවැත්වීම සිදු කළ යුත්තේ ස්වාධීන සහ අපක්ෂපාතී සාධාරණ මැතිවරණයක්. මැතිවරණ ඕන විදිහකට පවත්වන්න පුළුවන්. නමුත් ඒක නියමිත නීත්‍යානුකූල සාධාරණ අපක්ෂපාතී විදිහට පවත්වනවද? නීත්‍යානුකූලව පවත්වනවද කියන එක මත තමයි අපේ පරමාධිපත්‍යයේ වටිනාකම ඒ අගය තහවුරු වෙන්නේ. ඒකින්ද මෙන්න මේ කාරණාවන් පිළිබඳව මූලික වශයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ. බොහොමත්ම ස්තුතියි නීතිඥ දුමිදු මදුෂාන් මහතාට. මං දන්නේ ලංකාවේ මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන ව්‍යවස්ථානුකූල නෛතික පසුබිම කොහොමද සහ සරලවම ගත්තොත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණය කැඳවීමේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතල තියෙන කාටද කියන එක සම්බන්ධයෙන් බොහෝම හොඳ පැහැදිලි කිරීමක් හම්බුණා අපිට. ව්‍යවස්ථාවේ වගන්තිත් එක්කම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උපුටා දක්වමින් ඉතාම හොඳ පැහැදිලි කිරීමක් හම්බුණා නීතිඥ දුමිදු මදුෂාන් මහතාගෙන්. අපි සූදානම් වෙන්නේ දෙවෙනි අනුමාතෘකාවට යොමු වෙන්න. දෙවෙනි අනුමාතෘකාවේදී අපි කතා කරනවා දැන් හදිසියේවත් මේ පවතින තත්ත්වයේ ඇතුලේ අපිට ලංකාවේ මහමැතිවරණේ තියන්න බැරි වුණොත් එහෙම ඉන් ඉදිරියට රටේ දේශපාලනය සහ නෛතික අනාගතයේ මොන වගේ ස්වරූපයක් ගනීද සහ එවන් මොහොතකදී අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන සම්බන්ධයෙන් අපි කතා කරන්න යනවා. දෙවෙනි අනුමාතෘකාවෙන් පවතින වසංගත තත්ත්වයේ තුල මැතිවරණ ක්‍රියාවලිය කිසිසේත්ම ඉටු කරගත නොහැකි වුවහොත් ඉන් ඉදිරියට මතුවන තත්ත්වයේ කෙසේ විය හැකිද? එවැනි අවස්ථාවක් ගත හැකි එකම විසඳුම පැරණි පාර්ලිමේන්තුව අපි මාර්තු මාසයේදී විසිරුවා හැරූ පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම පමණද? එවැනි විටකදී එහි නෛතික බලපෑම කෙසේ වේවිද? යම් ආකාරයක උපකල්පිත මාතෘකාවක් මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ඒ මාතෘකාව සම්බන්ධයෙන් කතා කිරීමට අදහස් පළ කිරීමට මම ගෞරවයෙන් ආරාධනා කරනවා නීතිවේදී ධනුෂ්ක සිල්වා මහතාට. ඔබතුමාට අවස්ථාව. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. ඉස්සලා අපි ඉස්සලා සාකච්ඡා කරා වගේ මේ දිනමක වානුවික මේ විතා පැහැදිලිව මේ සඳහන් කරා. මම කිටින් ඒ වෙච්ච සිදුවීම තමයි ජනාධිපතිතුමා මැයි 2 මාර්තු 2 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරා. ඒ ගැසට් නිවේදනය නිකුත් කරේ 75 ව්‍යවස්ථාවට අනුව අනුක්‍රම ව්‍යවස්ථාවේ. එතකොට මැයි ඒ බලපවත්වනවා ජුනි 2 වෙනිදා දක්වා. හැබැයි මේ අතර කාලය තුල ඒ කියන්නේ මාස 3ක කාලය අතර තුල සිදුවිය යුතු ප්‍රධානම කාරණා තුනක් අපිට ඒක ඉස්සෙල්ලා සඳහන් කරා.
දැක ගන්න ලැබෙන එකක් තමයි නව මැතිවරණය සඳහා දිනය නියම වෙන්න ඕන. ඊළඟට නව මැතිවරණය පැවැත්වෙන්න ඕන. ඊළඟට අභිනව පාර්ලිමේන්තුව නැවත වතාවක් ඒ අතරතුර කාලය තුළදී පත්වීමක් සිදු විය යුතුයි. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ මාස 3 කාලය අතරට නෙමෙයි වැටෙන්නේ මැතිවරණ කොමිෂන් විසින් ලබා දුන්න ලද දිනය. එතකොට මේ ඒ කියන්නේ මැයි 2 තමයි අවසන් වෙන්නේ මාස 3 කාලය සහ අලුත් මැතිවරණය පැවැත්වීම සඳහා දිනය දක්වා තියෙන්නේ ජුනි 20. මේ අතරතුර දින 18ක හිඩසක් නිර්මාණය වෙලා තියෙනවා. මේ අතර කුමක් කළ යුතුද කියන කාරණය සම්බන්ධ තමයි මේ නීතිමය ප්‍රශ්න පැනනගලා තියෙන ප්‍රධාන වශයෙන්. එහිදී අපිට යම් තරමකට දක්වන්න පුළුවන් එක මේක නිකන් උපකල්පිත තත්ත්වයක්. මට දක්වන්න පුළුවන් අනුක්‍රම ව්‍යවස්ථාවේ 77 වගන්තිය 77 වගන්තියේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වෙන්නේ ජනාධිපතිතුමාට මෙන්න මේ වගේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ තත්ත්වයක් තුල එකම අවස්ථාවක් දැක්වෙනවා නැවත වතාවක් පාර්ලිමේන්තුව පත් කරන ඒ තමයි හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීම. දැන් ඔබ දන්නවා මේ අපි ටිකක් නීති විද්‍යාව පැත්තට ගියොත් නීති විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කරනවා මේ ෆ්‍රැන්ක්ෆර්ට් දාර්ශනිකයෙක් කාල් සෙමිට්ෂ කියන එක එයාගේ වැඩිපුර අපිට මේ නීති විද්‍යාව තුලත් හම්බෙන්නේ නැහැ. මොකද ඔහු ටිකක් නාසි ජස්ටිෆිකේෂන්ස් වලට ගිය හින්දා ඔහු හදිසි නීතිය සම්බන්ධව ඉතා වැදගත් මතයක් ඉදිරිපත් කරනවා. ඔහු කියන හදිසි නීතිය කියලා කියන්නේ රාජ්‍ය පාලනය හා සම්බන්ධව එයින් පරිබාහිරව ගොඩනගන ව්‍යාපෘතික තත්ත්වයක් කියලා. එතකොට ඒ ව්‍යාපෘතික තත්ත්වය තුළ පාර්ලිමේන්තුවක් කැඳවන්නවත් ඒ වගේම නීති පනවීමවත් හැකියාවක් නැහැ කියන එක තමයි ඔහුගේ නිගමනය වෙන්නේ. ඒ කියන්නේ හදිසි නීතිය අපි දැන් මෙතනදී ගත්තොත් මේ හදිසි අවස්ථාව කියන එක මේ COVID-19 කියන තත්ත්වය ඒ හදිසි අවස්ථාව පදනම් කරගෙන නීති නිර්මාණය කරන්න බෑ. හැබැයි ඒ නිසා අපිට මේ ඒ මතයම තමයි මේ කාල් සෙමිස්ගේ මතයම තමයි 77 ව්‍යවස්ථාවෙත් අපිට යම් ප්‍රමාණයකට දැක්වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාතිරේක තත්ත්වයන් තුල නීති පැනවීමේ හැකියාව යම් ප්‍රමාණයකට අඩු කරලා තියෙනවා. ඒකට කොන්දේසියක් යම් උත්තරයක් සපයලා තියෙනවා 77 ව්‍යවස්ථාව. ඒ තමයි පාර්ලිමේන්තුව නැවත කැඳවන්න පුළුවන් ඒ හදිසි අවස්ථාවක් මත. හැබැයි ඒ සඳහා කොන්දේසි දෙකක් අවශ්‍යයි. මොනවාද කොන්දේසි දෙක? මේ නැවත පැරණි පාර්ලිමේන්තුව කැඳවන්නේ ඒක ස්ථිරසාර විසඳුමක් නෙමෙයි. ප්‍රධාන වශයෙන්ම කොන්දේසි දෙකක් තියෙන එකක් තමයි මේ පාර්ලිමේන්තුව කැඳවන්නේ හදිසි අවස්ථාව අවසන් වෙනකන් තෙක් පමණයි. ඊළඟට එහෙම නැත්නම් මේ නැවත පාර්ලිමේන්තුව කැඳවීම කරන්නේ මහමැතිවරණයේ අවසන් වීම දක්වා පමණයි. ඒ කියන්නේ නැවත පාර්ලිමේන්තුවක් කැඳවන්න පුළුවන් කාල්සෙමින්ගේ නිර්වචනය සහ මේ 77 යම් ප්‍රමාණයකට අපි අනුකූල කරොත් ඔය කාරණා දෙක සාක්ෂාත් කර ගැනීම සඳහා පමණයි නව පාර්ලිමේන්තුවක් පැනවන්න කැඳවීමේ හැකියාවක් නැවත නිර්මාණය වන්නේ. ඊළඟට මැතිවරණ කොමිසම ජුනි 20 දිනය ලබා දෙනවා. ජුනි 20 දිනය ලබා දෙන්න පෙර කියන්නේ අපි හිතමු මේක යම් ආකාරයකට ජුනි 20 ලබා නොදුන්නා කියලා. එහෙමනම් අපිට දැන් මේ ලබා අපි මම කතා කරන උපකල්පිත තත්ත්වයක් යම් ඕල්ටර්නේටිව් මේ හිස්ටරි වගේ එකක් කතා කරන්න මම මේ ඉතිහාසයේ මෙහෙම වුණා නම් මේ කෙසේ වේද කියන උපකල්පනයට තමයි එන්නේ. නිකන් හරි මැතිවරණ කොමිසම ලබා නොදුන්නා නම් දිනයක්. ඒ සඳහා තවත් විකල්පයක් අපිට තිබ්බා. මොකද්ද? අලුතින්ම ගැසට් නිවේදනයක් නිකුත් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට අර මුලින්ම මාර්තු 2 වෙනිදා පනවපු ගැසට් පත්‍රය වළංගු වුණ ආකාරය. එතකොට එවැනි දෙයක් කරොත් ප්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් විතර. ඒක තමයි නව ගැසට් පත්‍රය බලාත්මක වීමක් වෙනවා. ඊළඟට පැරණි ගැසට් පත්‍රය ඒ අවස්ථාවේදීම ශුන්‍යතාවයට ලක්වීමක් සිදු වෙනවා. ඊළඟට අපිට මේ අපි ගත්තොත් දැන් අර දින 18 කාලය තුල හිස්තැන් වෙන කාලයට අපි හිතමු යම් ආකාරයකට මේක ලැබුණ එක. ඒ කියන්නේ මේක හිඩසක් විදිහට අපි ගත්තොත් අපිට පුළුවන් මේ අපි නීති විද්‍යාව තුල සහ මේ ව්‍යවස්ථානුකූල වාදය තුල භාවිත කරන මේ doctrine of necessity කියන එක. කියන අවශ්‍යතාවයේ සිද්ධාන්තය නිකන් අපි දාලා දැම්මොත් ඒ කියන්නේ අවශ්‍යතාවයේ සිද්ධාන්තයේ ප්‍රධාන වශයෙන්ම කතාවට ලක් වෙන්නේ ව්‍යවස්ථාව තුළ යම් ආකාරයක අපැහැදිලිතාවයක් යම් ගැටීමක් තියෙනවා වෙනත් ආකාරයකට ඒ යම් සමතයකට පත් කර ගැනීම සඳහා
යම් ප්‍රතිපාදනයක් සපයන එක තමයි අවශ්‍යතා කොන්දේසියෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ. දැන් අපි හිතමු යම් ආකාරයකට මෙහෙම දින 18 කාලය තුල අපිට සොලියුෂන් එකක් ගන්න බැරි වුණොත් කොන්දේසියක් ගන්න බැරි වුණා කියලා කියමු. එතකොට අපිට පාර්ලිමේන්තු මැතිවරණ පනත මේක සමහරු තර්ක කරනවා පාර්ලිමේන්තු මැතිවරණ පනත 113 වෙනි වගන්තිය. 113 වෙනි වගන්තියෙන් ප්‍රධාන වශයෙන්ම කියන්නේ ජනාධිපතිතුමාට පුළුවන් මැතිවරණයක් කැඳවන්න සාධාරණ හා අපක්ෂපාතී මැතිවරණයක් පනවන්න 113 වෙනි වගන්තිය යටතේ කියන එක. හැබැයි මේක කොන්දේසි දෙකකට ආය පාරක් යටත් වෙනවා. එකක් තමයි මේ අපිට මේ ඩොක්ට්‍රින් ඔෆ් නෙසසිටි කියන එක භාවිතයට ගන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනත් කිසිදු විකල්පයක් දක්වා නැත්තම් පමණයි. ඒකෝර අපි යම් හේකින් විකල්ප විදිහට මම කියපු 77 වගන්තිය ගත්තොත් මේ 113 වෙනි වගන්තිය යොදා ගැනීමට හැකියාවක් නෛතික හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟ අපි මේට වඩා යම් විවේචනයකට මේ අධිවිතිම තත්ත්වය භාජනය කරොත් දැන් පාර්ලිමේන්තුවට ජනතාව බලය දීලා තියෙන්නේ වසර 5ක් සඳහාම තමයි. ඒ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය වගන්තිය ව්‍යවස්ථාව යටතේ ජනතාවගේ පරමාධිපත්‍ය අවුරුදු 5ක් සඳහා බලවත් වෙනවා. හැබැයි මීට ඉස්සලා තිබ්බ තත්ත්වය සහ 19 වෙනි සංශෝධනයෙන් දැන් ඇති කරලා තියෙන තත්ත්වය අනුව පාර්ලිමේන්තුවේ වසර 4මාරක් ගියාට පස්සේ තමයි ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ හැකියාව ලැබෙන්නේ. ඒක තමයි දැන් විසිරුවා හැරීම කරලා තියෙන්නේ. හැබැයි අපිට යම් විවේචනාත්මක ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථානුකූලවාදය ලංකාවේ වඩාත් මේ කන්ස්ට්‍රක්ටිව් විදිහට අපි ගත්තොත් මේ මාස 6ක කාලය තුලත් සිදුවන්නේ යම් ප්‍රමාණයකට ජනතාවගේ පරමාධිපත්‍ය බලය. මොකද උන් අවුරුදු 5ක් සඳහා තමයි උන්ගේ ඡන්දය භාවිත කරන්නේ. නමුත් අවුරුදු 4මාරකින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. එතකොට අර වසර මාස 6ක කාලය තුලදී උන්ගේ පරමාධිපත්‍ය යම් ප්‍රමාණයකට හැල්වීමක් විදිහට අපිට එක මම මතයක් විදිහට මම දරන එකක්. ඒ තත්ත්වය යම් ප්‍රමාණයකට වඩාත් හොඳයි 19 වෙනි සංශෝධනයෙන් ඒ තත්ත්වය. මොකද ඊට ඉස්සෙල්ලා තිබ්බ ඊටත් වඩා යම් ප්‍රමාණයක බෑරුම් තත්ත්වයක්. ඒක අපිට ගන්න පුළුවන් 19 වෙනි සංශෝධනයෙන් එවැනි දේ නිර්මාණය කරේ. ඒ කියන්නේ අර මුලින්ම තිබ්බේ වසරක් ගියාට පස්සේ පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්. දැන් වසර 4මාරක ගෙනාවේ ඒ පාර්ලිමේන්තුවේ මේ ජනතා පරමාධිපත්‍ය බලය හැල්ලුවීමේ ප්‍රමාණය අඩු කිරීම සඳහා. ඒතර අපිට අනිත් පැත්තෙන් තව තර්කයක් දාන්න පුළුවන්. දැන් ඉස්සලා වසරක් ගියාට පස්සේ පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්. දැන් වසර 4මාරක් ගියාට පස්සේ පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්. හැබැයි කාලය අඩු වුණාට සිදුවන්නේ එකම සිද්ධාන්තය තමයි. එතකොට අපි ඔක යම් ප්‍රමාණයකට වෙනස් වුණා නම් කියලා මම හිතනවා මේ යම් උපකල්පිත තත්ත්වයක් ප්‍රකාශ කරන්නේ එක්ක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීම සහ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව වැඩ කටයුතු කරගෙන යන අපහසුම තත්ත්වයක් ආවොත් එවැනි අවස්ථාවක් ආවොත් එහෙම නැත්නම් ජනාධිපතිතුමාට යම් අසනීප තත්ත්වයක් වෙන තත්ත්වයක් ආවොත් එවැනි තත්ත්වයක් පැමිණියොත් පාර්ලිමේන්තුව වසර 4මාරක් ගත වීම පසුව විසිරුවා හැරීම කියන කොන්දේසි ඇතුළත් වීමෙන් යම් විදිහට ඒ නෛතික තත්ත්වය හැදුනා නම් නිර්මාණය වුණා නම් සමහර විට මීට වඩා තත්ත්වය වෙනස් විය හැකි කියන අදහස තමයි මම දරන්නේ. ඉතින් අවසාන මිනිත්. ඔව්. ඉතින් මෙහිදී අපිට ප්‍රධාන වශයෙන්ම මේ පරමාධිපත්‍ය බලය කියන කාරණය එක්ක අපිට අපි දන්නවා වසර 4මාර හෝ කලින් පැවති වසරක් ගියාට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම කියන කාරණය යම් කිසි දේශපාලනික බලපෑමක් කියන යම් දේශපාලනයක් තියෙන කොන්දේසි දෙකක්. ඒ කියන්නේ ජනාධිපතිතුමාට පුළුවන් තමන් වඩාත්ම තමන්ට කැමති අවස්ථාවක, ඒ කියන්නේ තමන් වැඩිපුරම ජනප්‍රිය වෙලා ඉන්න අවස්ථාවක එය පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් නව පාර්ලිමේන්තුවක් කැඳවා ගන්න. ඉතින් මේ ලෝකයේ බොහෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා තුල දක්නට නොලැබෙන තත්ත්වයක්, විශේෂයෙන් ජනාධිපති ක්‍රමයේ තියෙන අටවල වල පවා දක්නට නොලැබෙන තත්ත්වයක්. ඉතින් යම් ප්‍රමාණයකට මේ ප්‍රතිපාදනයේ නොතිබුණායි අපි උපකල්පනය කරහොත්, එහෙම කරා නම් සමහර විට මේ දැන් ඇතිලා තියෙන ව්‍යවස්ථා යම් අපහැදිලිතාවයෙන් ව්‍යවස්ථාවේ හෝ ව්‍යවස්ථාවේ නොබගලපීම් ඇතිවීම වළක්වා ගැනීමට හැකුණා කියන නිගමනය සහ මතය
මම දක්වන්න කැමතියි. බොහොම ස්තුතියි ධනුෂ්ක නීතිවේදී ධනුෂ්ක සිල්වා මහතාට බොහොම ස්තුතියි. ඒ සමග අපි යොමු වන්නේ තුලාව සංවාද කවියේ පළමු අදියරේ තුන්වන අනුමාතෘකාව යටතේ අපි කතා කරන්නේ මේ මොහොතේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන පුරවැසියන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේ තියන්න බැරි වුණොත් පවත්වන්න බැරි වුණොත් හෝ මැතිවරණ ක්‍රියාවලියකට යන්න බැරි වුණොත් අපේ පරමාධිපත්‍ය බලය අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට යම් හානියක් වේවිද කියලා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙන මේ මොහොතේ අපි තුන්වන අනුමාතෘකාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න තීරණය කළා. උද්ගත වෙති තත්වයේ යටතේ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුත්තේ කුමන ආකාරයටද? ඒ වගේමයි මෙවැනි තත්වයක් තුළ වෙනත් රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද සහ ඒවාගෙන් අපට ගත හැකි ආදර්ශ මත අපි රටක් විදිහට කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ? මේ තුන්වන අනුමාතෘකාව යටතේ කරුණු දැක්වීම උදෙසා මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ මහතාට. ස්තුතියි නිපුන් මේ අවස්ථාව ලබා දුන්නට. මම හිතන්නේ මේ මට ලැබිලා තියෙන මාතෘකාව මට කලින් අදහස් දක්වපු සම්පත්දායකින්ට වඩා ටිකක් වෙනස් මාතෘකාවක්. මොකද මේ මට මේක වෙනත් රටවල් වල මේ වගේ තත්ත්වයක් තුළ වෙනත් රටවල් වල කොහොමද මේ තත්ත්වය මේ සමනය කරගන්න ඒ රටවල් මොනවාද භාවිතා කරලා තියෙන උපක්‍රම, එතකොට ඒ වගේ ඒ රාජ්‍යයන් තුළ ඒ උපක්‍රම හරහා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න ඒ කට්ටිය කටයුතු කරලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් අර ජාත්‍යන්තර විශ්ලේෂණයකට යන්න සිද්ධ වෙලා තියෙනවා. මම මගේ මාතෘකාවේ පළවෙනි කොටසේ කියන්නේ උද්ගත වෙති තත්ත්වයටදී ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුත්තේ කෙසේද කියන කාරණය අපි දෙවන මටේදී ඒක පුළුල්ව සාකච්ඡා කරන්න ඉඩ තියලා මොකද මට කලින් අදහස් දක්වන ලද සම්පත්දායකින් දෙදෙනාම ලංකාවේ දැනට පවතින නීති තත්ත්වය තුළ මේ අර්බුදකාරී අවස්ථාවේදී කොහොමද අපි කටයුතු කරන්න ඕනි කියන දේ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරා. මම යොමු වෙන්නම් දෙවෙනි කොටසට. ඒ කියන්නේ ජාත්‍යන්තර අත්දැකීම් එක්ක මේ COVID-19 කියන අර්බුදය කොහොමද අන්තර්ජාතික වශයෙන් දේශපාලන නෛතික ක්ෂේත්‍රයන් වලට සහ ආර්ථික ක්ෂේත්‍රයට බලපාලා තියෙන්නේ කියලා සාකච්ඡා ගන්න මම අවධානය යොමු කරන්නම්. මම මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මේක COVID-19 කියන්නේ අපි මෙච්චර කාලයක් සමස්ත ලෝකයේම ගෝලීය වශයෙන් මුහුණ නොදුන්න බැරෑරුම් ගැටලුවක්. මොකද මේ වගේ ගැටලුවක් ඒ කියන්නේ යුදමය අවස්ථාවක් හෝ වෙනයම් මේ ආර්ථික බිඳවැටීමක් වගේ තත්ත්වයන් තුළ ලෝකයේ විවිධ අවස්ථාවන් වලදී අර්බුද උද්ගත වෙලා තියෙනවා. නමුත් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙච්ච වසංගත රෝගී තත්ත්වයක් නිසාද සමස්ත ලෝකෙම එකතැන නැවතිච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. සමස්ත ආර්ථිකයම බිඳ වැටලා තියෙනවා. එතකොට ආර්ථික බිඳවැටීම් සම්බන්ධයෙන් තවත් ගැඹුරට පුරෝකථනයන් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් ඇතුලේ අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම කියන කාරණයම බැරෑරුම් අඩියක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ පවතින තත්ත්වයේ ප්‍රයෝජනයට ගනිමින් ගෝලීය වශයෙන් එක සෑම රාජ්‍යයකටම පොදු කාරණයක් ගෝලීය වශයෙන් අනධිකාරී තත්ත්වයක් ඇතිවීමටත් ඒ තුළ රාජ්‍ය ඒකාධිකාරී තත්ත්වයන් වෙත ගමන් කිරීමේ ස්වභාවයක් අපිට දකින්නට ලැබෙනවා. එතකොට දැන් මුලින්ම කතා කරොත් මේක ඇත්තටම මේ COVID-19 කියන ප්‍රශ්නය ලෝකෙට මේ තියෙන ප්‍රශ්න මදිවට ආපු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ගෝලීය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා වීම සම්බන්ධයෙන් ගැටලු තිබ්බා, ගෝලීය සාමය සම්බන්ධයෙන් ගැටලු තිබ්බා, ගෝලීය සම්පත් බෙදියාමේ විෂමතාවය සම්බන්ධව ගැටලු තිබ්බා. මේ වගේ ආර්ථික සමාජීය දේශපාලන ගැටලු ගණනාවක් අතරට තමයි මේ COVID-19 කියන අලුත් ගැටලුව එන්නේ. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අද උදෑසන වෙද්දී මේ COVID-19 වසංගත තත්ත්වය නිසාම ගෝලීය වශයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,80,000 ඉක්මවලා තිබ්බා. එතකොට දැන් මේ සතිය අවසාන වෙද්දී ඒක 200,000 ඉක්මවන්න බොහෝ ඉඩකඩ තියෙනවා. නමුත් අපි බැලුවොත් ගෝලීය වශයෙන් මේ දරිද්‍රතාවය නිසා නැත්තම් සාගින්න නිසා වසරකට මිලියන 821ක් ජනතාව පීඩා විඳිනවා. ඒ අතුරින් මිලියන 9ක්
මිලියන 9ක් කුසගින්න නිසා මිය යනවා. එතකොට මේ වගේ පසුබිමක් තියෙන ලෝකයකට තමයි මේ අලුත් අභියෝගයක් එන්නේ. එතකොට ලෝකේ මිලියන 821ක් ජනතාව වසරකට කුසගින්නේ ඉන්නවා කියන්නේ ඒ වගේ ලෝකයක අර සම්පත් බෙදියාමේ විෂමතාවය පිළිබඳ අපිට ආය අමුතුවෙන් කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. එතකොට ඒ වගේ තත්වයක ඒ වගේ රාජ්‍යයන් වල අපි උදාහරණයක් විදිහට ගමු අප්‍රිකානු කලාපයේ උපසහාරා කලාපයේ රාජ්‍යයන් තුල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තියෙන නිර්ණායකයන් ඔය දියුණු ධනේශ්වර රාජ්‍යයන් සහ අනිකුත් කාර්මික රාජ්‍යයන් එක්ක සසඳද්දී ඉතාමත් පහළ මට්ටමක තියෙනවා. එතකොට එවැනි රටවල් මේ වගේ ගෝලීය වශයෙන් නිර්මාණය වෙලා තියෙන අර්බුදයකට මුහුණ දීම අනිත් රටවල් මුහුණ දෙනවට සාපේක්ෂව ඉතාමත් වෙනස්. එතකොට අපිට මේ අවස්ථාවේදී රටක් විදිහට මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය තුලේ පළමුවෙන්ම කරන්න ඕනේ මේ ප්‍රශ්නය විසඳ ගන්න ගෝලීය වශයෙන් දරන ප්‍රයත්නයට දායකත්වයක් දැක්වීම. මොකද මේක ගෝලීය අර්බුදයක්. ඇත්තටම මේක ඇතුලේ තියෙන මේ දේශපාලනය ගෝලීය වශයෙන් බලපාන තත්ත්වයක්. මොකද මේ බිඳ වැටෙන ආර්ථිකය මේක දැන් අපේ ආර්ථිකය විතරක් නෙමෙයි බිඳ වැටෙන්නේ. මොකද දැන් පසුගිය දවසක ඒ කියන්නේ පසුගිය සඳුදා ලෝක වෙළඳපොලේ තෙල් මිල කියන්නේ ප්‍රක්ෂේපිත තෙල් මිල ඉදිරියේදී මිල නියමවීමට නියමිත තෙල් මිල ඍණාංගයක් ගත්තා. එතකොට මේක ලෝක ඉතිහාසයේ ඒ වගේ සිද්ධියක් උනේ ඉතාමත් දීර්ඝ කාලයකට පස්සේ. දැන් මේකෙන් පැහැදිලි වෙනවා දැන් මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ පවත්වාගෙන යන මේ මිල ක්‍රමයේ දක්වන අසමත්භාවය. එතකොට දැන් අපි ගත්තොත් මේ සම්බන්ධයෙන් දැන් මේ මම යොමු වුණොත් මේකේ COVID-19 මේ අර්බුදය ගෝලීය වශයෙන් ආර්ථිකයට සිද්ධ කරලා තියෙන බලපෑම සම්බන්ධයෙන් සලකා බැලුවොත් ලෝක වෙළඳ සංවිධානය WTO එක World Trade Organization එක කියනවා ජාත්‍යන්තර වෙළඳාම 32%ක වගේ ප්‍රමාණයකින් මේ හේතුව නිසා පහත වැටෙන්න පුළුවන් කියලා. එතකොට අන්තර්ජාතික ජාත්‍යන්තර කම්කරු සංවිධානය ILO එක කියනවා සමස්ත ශ්‍රමිකයන්ගේ ඒ කියන්නේ ලෝකේ ජීවත් වෙන සමස්ත ශ්‍රමිකයන්ගෙන් 38%ක ප්‍රමාණයකට පමණ රැකියා අවස්ථා මේ හේතුවෙන් අහිමි වෙන්න පුළුවන් කියලා. එතකොට දැන් මේ සාධකයේ පමණක් ගත්තොත් අපිට මේක ගෝලීය ආර්ථිකයට ලොකු බලපෑමක්. එතකොට මේ ගෝලීය ආර්ථිකයට මේ සිද්ධ වෙන බලපෑම අනිවාර්යයෙන්ම සමාජයට සිද්ධ වෙන බලපෑමක් ඒ තුලින් නිර්මාණය වෙන ගැටලු ප්‍රජාතන්ත්‍රවාදයට නීතියට මේ හැම දෙයකටම බලපාන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට දැන් මේ අපි අද මුහුණ දීලා තියෙන තත්ත්වය සමාන කරන්න බෑ කිසිසේත්ම 2008 ලෝක සිද්ධ වෙච්ච ආර්ථික අර්බුදයට. මොකද 2008 වුණ අර්බුදයයි මේකයි හාත්පසින්ම වෙනස්. ඒ වගේම මේ අද ඇති වෙලා තියෙන තත්ත්වය 2008 අර්බුදයට වඩා ගැඹුරට ගිය ස්වභාවයක් තමයි තියෙන්නේ. මේක අපිට සමාන කරන්න පුළුවන් 1930 දශකයේදී ලිබරල් ආර්ථික ක්‍රමයේ බිඳ වැටීමට මේ සම්භාව්‍ය ලිබරල් ආර්ථික ක්‍රමය ඇතුලේ තිබ්බ ඒ පද්ධතිය බිඳ වැටීමට බලපාපු මහා ආර්ථික අවපාතයට මේ සමාන කරන්න පුළුවන් ස්වභාවයක් තමයි තියෙන්නේ. මොකද ඒ තත්ත්වයේ ඇතුලේ ඒ ආර්ථිකය බිඳ වැටෙද්දි, ඒ කියන්නේ ධනේශ්වර ආර්ථිකය ලිබරල් සම්භාව්‍ය ලිබරල් ආර්ථික රටාව බිඳ වැටෙද්දි අපිට ඒ වෙලාවේ නම් උදාහරණයක් විදිහට සලකන්න පුළුවන් නිදසුනක් තිබ්බා. ඒ නිදසුනෙන් ඒ සෝවියට් සමූහාණ්ඩුවේ තිබ්බ ආර්ථික ක්‍රමය ඒ ආකෘතියෙන් උකහාගත්තු කොටස් තමයි ජෝන් මෙනාඩ් කේන්ස් බ්‍රිතාන්‍ය ජාතික ආර්ථික විද්‍යාඥයෙක් ඔහු තමන්ගේ න්‍යාය තුලින් එළි දැක්වුවේ. ඒ එළි දක්වපු න්‍යාය තුලින් තමයි සුබසාධනවාදී ආර්ථිකයකට 930 දශකයේදී ලෝකයට යන්න සිද්ධ වුණේ. ඒ කියන්නේ ධනේශ්වරයට යන්න සිද්ධ වුණා රාජ්‍ය මැදිහත් වෙන ආර්ථික ක්‍රමයකට මේ ගැටලුවෙන් ගොඩ එන්න. එතකොට එතෙන්දි මෙනාඩ් කේන්ස් කිව්වා මේ මිනිස්සු අතර සල්ලි නැහැ. මේ ගැටලුව තියෙන නිසා. ඒක නිසා රජයේ මැදිහත් වෙලා මුදල් දෙන්න ක්‍රමයක් නැත්තම් පිරිසකට කියන්න මේ සියලුම ගොඩනැගිලි කඩන්න සියලුම මංමාවක් කඩන්නේ කඩනවට සල්ලි දෙන්න. තවත් පිරිසකට කියන්න ඒ ගොඩනැගිලි මංමාවත් නැවත හදන්න ඒ හදනවට සල්ලි දෙන්න කියලා. ඔහු එතකොට කිව්වේ මේ මුදල් ජනතාව අතරට යාම තුල ඒක රාජ්‍ය මැදිහත් වීමක් අනිවාර්යයෙන් සිද්ධ වෙන්න ඕනේ. මුදල් ජනතාව අතරට යාම තුල නැවතත් බිඳ වැටුණු වෙළඳපොළ ක්‍රමයේ ගොඩනගන්න පුළුවන්. ඒ වගේම ඔහු කිව්වා
සෞඛ්‍ය ඒ වගේම අධ්‍යාපනයේ ප්‍රවාහනය වගේ වෙළඳ භාණ්ඩ බවට පත් කළ නොහැකි දේවල් වල පරිපාලනය ඒවා සුබසාධනවාදී විදිහට රාජ්‍ය භාරගත යුතුයි කියලා. හැබැයි මේ මතයෙන් පැවතුනේ අවුරුදු 40ක් වගේ කාලයක්. අවුරුදු 40කට පස්සේ 1980 දශකයේ විතර ඒ වකවානුවේදී අවසන් මිනිත්තු අවම රාජ්‍ය සංකල්ප. ඔව්. අවම රාජ්‍ය සංකල්පය එනවා. අවම රාජ්‍ය සංකල්පයේ තුල මාගට් තැචර් වගේ එතකොට රොනල්ඩ් රේගන් වගේ ඇමරිකානු බ්‍රිතාන්‍ය දේශපාලඥයෝ ඉදිරිපත් කරනවා රාජ්‍ය පුළුවන් තරම් මේ ක්‍රමයෙන් කියන්නේ පාලනයෙන් ඉවත් වෙන්න ඕනේ. ආර්ථික පාලනයෙන් ඉවත් වෙලා ඒක පෞද්ගලික අංශයට කරගෙන යන්න ඉඩ දීලා රාජ්‍ය පැත්තකට වෙලා ඉන්න ඕනේ කියලා. එතකොට මේ අපි අද වෙනකන් මේ තියෙන්නේ මේ නව ලිබරල් ආර්ථිකය. එතකොට මේ නව ලිබරල් ආර්ථිකයම තමයි මේ COVID-19 හමුවේ අද බිඳ වැටලා තියෙන්නේ. එතකොට ඒ බිඳ වැටීම අනිකුත් සෑම ක්ෂේත්‍රයකටම බලපාලා තියෙනවා, විශේෂයෙන් මානව හිමිකම් ක්ෂේත්‍රයට. මානව හිමිකම් සම්බන්ධයෙන් විශාල බිඳ වැටීමක් තියෙනවා. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් සජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විශේෂයෙන්ම මේ තත්ත්වය මත රාජ්‍යයන් කොහොමද හිමිකම් ආරක්ෂා වන පරිදි ක්‍රියාත්මක විය යුත්තේ කියන දේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම නිර්ණායක කිහිපයක් ඉදිරිපත් කළා තිබ්බා. ඒ අනුව රාජ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරන්නේ කොහොමද? ජීවිතීමේ අයිතිය ආරක්ෂා කරන්නේ කොහොමද? සෞඛ්‍ය අයිතිය ආරක්ෂා කරන්නේ කොහොමද? නීතිය බලාත්මක කිරීමේදී නීත්‍යානුකූලභාවයේ අවශ්‍යතාවයේ මූලධර්මය, සමානුපාතිකත්වයේ මූලධර්මය, පූර්වේක්ෂණ න්‍යාය සහ වෙනස්කම් නොකිරීම සම්බන්ධව කොහොමද රාජ්‍ය කටයුතු කරන්නේ? මේ වගේ විශාල ගයිඩ්ලයින් ගණනාවක්, ඒ කියන්නේ මාර්ගෝපදේශන ගණනාවක් සපයලා දීලා තිබ්බා. මොකද මේ අවස්ථාව තුල ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම, ඒ කියන්නේ ආර්ථිකය බිඳ වැටෙනවා, ඒකම සමාජයේ ඒ සම්බන්ධතාව බිඳ වැටෙනවා, දේශපාලන අනධිකාරී තත්ත්වයක් ඇති වෙනවා, ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටෙනවා. ඒ තුලින් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගැටලුවක් එනවා. මම අවසාන වශයෙන් යන්නම් දැන් මගේ මාතෘකාවේ අවසාන කොටස වශයෙන් අපි දැන් කතා කරන්නේ මැතිවරණ සම්බන්ධයෙන් නිසා ගෝලීය වශයෙන් මැතිවරණ පිළිබඳ ඇති වෙලා තියෙන තත්ත්වය. දැන් මේ නිසා COVID-19 ගැටලුව නිසා බොහෝ රටවල් තමන්ට පවත්වන්න තිබ්බ මැතිවරණ පවත්වන්න නැති තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. මොකද දැන් මෙතන ගැටෙන අයිතිවාසිකම් දෙකක් තියෙනවා. එකක් තමයි ජනතාවට ජීවත් වෙන්න තියෙන අයිතිය, සෞඛ්‍ය අයිතිය. අනිත් එක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ කියන්නේ ඡන්ද බලයට ඇති ඡන්දේ පාවිච්චි කරන්න තියෙන අයිතිය. එතකොට මේ අයිතිවාසිකම් දෙක අතර තුලනයක් ඇති කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට බොහෝ රටවල් මේ අවස්ථාවේදී හැබැයි තෝරගන්නවා තමගේ මැතිවරණ කල් දැමීම කියන විකල්පය. දැන් උදාහරණයක් විදිහට කාලේ අවසානයේදී අපි බොහොම කෙටියෙන් පැහැදිලි කරමු අන්තිමට. ඔව් ඉක්මනට පැහැදිලි කරන්න. වෙනිසුලාව වගේ රාජ්‍යයන් විශේෂයෙන්ම වෙනිසුලාව සහ ඇමරිකාවේ බොහොමයක් ප්‍රාන්ත මැතිවරණ සමය තුල පැවැත්වෙනවා. එතකොට මේ මැතිවරණ සියල්ලම ඒ රාජ්‍යයන් කල් දමලා තියෙනවා. ඒ වගේම තවත් රාජ්‍යයන් මැතිවරණ පැවැත්වුවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව වගේ රාජ්‍යයන් තුල පැවතිය යුතු මැතිවරණ ඒ විදිහට පැවැත්වුවා. හැබැයි පවත්වපු ආකාරයෙන් වෙනස් කරලා තිබ්බා. ඒ වගේම පැවැත්වීමේ නියමිත මැතිවරණ විශේෂයෙන්ම ආයිස්ලන්තයේ ජනාධිපතිවරණය, පෝලන්තයේ ජනාධිපතිවරණය, නවසීලන්තයේ මහමැතිවරණ වගේ මේ මැතිවරණ පවත්වද්දී එතෙක් පවත්වන ලද ක්‍රමවේද වලට බාහිරව ගිහිල්ලා, ඒ කියන්නේ එතනින් ඔබට ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් තැපැල් ඡන්ද භාවිතය සහ අන්තර්ජාලය ඔස්සේ ඡන්දේ භාවිතා කිරීමේ විකල්පයන්ට ඒ රාජ්‍යයන් යොමු වෙලා තියෙනවා. දැන් ගැටලුව තියෙන්නේ ඔය ආදේශය අපේ රටට ගනිද්දී, ඔය ආදර්ශය අපේ රටට ආදේශ කරද්දී අපිට විභවයක් තියනවාද ඒ වගේ විකල්පයන් වෙත මේ මොහොතේදී යොමු වෙන්න? මොකද දැන් මේ තියෙන තත්ත්වය ඇතුලේ අපි මුලින්ම හිතන්න ඕනේ අපි ඉන්නේ මේ ගිලෙන බෝට්ටුව. මේ ලෝකෙම තියෙන්නේ ගිලෙන නැවක. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන තත්ත්වයක අපි ඉන්නේ. ඒ තත්ත්වය ඇතුලේ අපිට මේ උද්ගත වෙලා තියෙන ව්‍යවස්ථාමය අර්බුදය විසඳ ගන්න අපිට දැන් වෙනත් විකල්ප ආදේශ කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන අපි සලකා බලන්න ඕනේ. බොහොම ස්තුතියි නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ මහතාට. ඒ අනුව තුලාව සංවාද කවේ පළමු අදියරේ පළමු වටේ මේ ආකාරයෙන් අවසන් වුණා. අපි කොරෝනා වසංගතය සහ ඒ තුල ශ්‍රී ලංකාව තුල පැන නැගිලා තියෙන නෛතික සහ දේශපාලනික අරුබුදයේ ස්වභාවය මොන වගේද,
ව්‍යවස්ථානුකූල අර්බුදයේ ස්වභාවය මොන වගේද සහ යම් අවස්ථාවකදී මැතිවරණය පැවැත්වුණොත් සහ පවත්වා ගන්න බැරි වුණොත් එහි බලපෑම පසුබිම් මොන වගේ වේද කියන කාරණේ අපි කතා කළා. මීළඟට අපි පොඩි විරාමයකින් කෙටි විරාමයකින් පසුව තුලාව සංවාද කවයේ පළමු අදියරේ දෙවන වටේ සමග ඔබ හමු වීමට සූදානම්. දෙවෙනි වටේදී තවත් මේ මොහොතේදී රටේ ජනතාවට දැන්න හැඟෙන නෛතික කාරණා දේශපාලන කාරණා කිහිපයක් ස්වාධීන පසුබිම්කින් කතා කරන්න සූදානම්.